අපි අද බලන්න යන්නේ වෙස් මුහුණු කර්මාන්තය ගැන. අපේ රටේ තිබුණු තවත් පාරම්පරික කර්මාන්තයක් තමයි වෙස් මුහුණු කර්මාන්තය. පාරම්පරික කියන්නේ පුතේ දැන් පියාගෙන් පුතාට එහෙම නැත්නම් අන් ඒ වගේ කියන්නේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි ඒ දරුවන්ට එනවා ඒගොල්ලොන්ගෙන් ඊළඟ දරුවන්ට එනවා අන්න එහෙම කර්මාන්ත. ඒවට කියනවා පාරම්පරික කර්මාන්ත. මේ ඒවා ගොඩක් වෙලාවට පවත්වාගෙන යන්නේ එහෙම. එක කණ්ඩායමක් ඉන්න වෙස් මුහුණු හදපු ගම්මානම තියෙන ඒ ගමම වෙස් මුහුණු හදන්නේ. එතකොට අපි හිතමුකෝ ලාක්ෂා කියලා ඒ ගමම ලාක්ෂා කරන්න. අන්න ඒ වගේ ඒ වෙන් වෙලා තිබුණ යාලට එක එක වෘත්තීන්. එතකොට වෙස් මුහුණු දැන් පුතාලා දන්න අපේ රටේ වෙස් මුහුණු කලාවක් ඉතාලම හරි ලස්සන වෙස් මුහුණු විවිධ ශාන්ති කර්ම අවස්ථා ඒ වගේ වට ගත්ත එකක් තමයි මේ වෙස් මුහුණු කර්මාන්තය කියන්නේ. වෙස් මුහුණු වල හදන්න ගත්තු ලී තියෙන පුතේ. මේ වෙස් මුහුණ හදන්න ගත්තු ලී. ඔයාලා දන්නවද වෙස් මුහුණු හදන්න ගත්තේ මොන දැව වර්ගයේද කියලා? දන්නවද කවුරු හරි? මේ බලන්න. ඒක තමයි ඔන්න අහගන්න. පුතේ දැන් අපි වෙස් මුහුණු කලාව ගැන කතා කරනකොට මේකේ අහන ප්‍රශ්නයක් තමයි වෙස් මුහුණු සඳහා භාවිත කරනු ලැබූ ලී වර්ගය මොනවද කියලා. ඒතකොට මේන් අපි ඒ ගැන පොඩ්ඩක් බලමු. වෙස් මුහුණු නිපදවීම සඳහා කදුරු ලිය යොදා ගනු ලබයි. පාරම්පරික වෙස් මුහුණු කලාව සඳහා වඩාත් ප්‍රචලිත වන්නේ දකුණු පළාතේ අම්බලන්ගොඩ ප්‍රදේශයයි. එහෙනම් ඔන්න රූකඩ කලාවට ප්‍රසිද්ධ කොහෙද කියලා අහපුවම අපි කියන්නේ අම්බලන්ගොඩ කියලා මතක ඇති ඔයාලට. එහෙනම් මේ රූකඩ ආශ්‍රිත දේවලුත් මේ වෙස් මුහුණු කලාවත් එක්ක තමයි එන්නේ. ඒ කියන්නේ දැන් රූකඩයකට අවශ්‍ය මේ මුහුණු ඒ රූපය හදන්නෙත් ඒ ඔය කදුරු ලී භාවිත කරලා තමයි. ඒතකොට වෙස් මුහුණම තමයි ඒ රූකඩයක් විදිහටත් එතන මුහුණක් භාවිත කරන්නේ. ඒතකොට බලන්න ඔන්න මතක තියාගන්න ඕනේ දකුණු පළාතේ තමයි මේ වෙස් මුහුණු කර්මාන්තය ප්‍රචලිත වුණේ. එහෙනම් අම්බලන්ගොඩ තමයි දකුණු පළාතෙත් මේකට ඉතාම ප්‍රසිද්ධියක් දැරුවේ. මේවා නෙලීම මගින් නිර්මාණය කරයි. නෙලනවා. පුතාලා දන්නවා දැන් කළු ගල් වලින් පිළිම නෙළුවා. මතකද? එහෙම දැකලා තියෙනවද පිළිම නෙලලා තියෙනවා? ඔව් සර් සමාධි පිළිම. සමාධිපති පිළිම. ගල්විහාරය. ඔව්. ඔව්තර මේ ගල් විහාරයේ පිළිම ඒවා නෙලපුවානේ යන්නේ ඒවා පුතේ එහෙම නෙලීම්. එතකොට මගින් නිර්මාණය කරන කදුරු දැවය නෙලීම සඳහා විවිධ නියම් වර්ග භාවිත කරන ලබනවා. ඒ කියන්නේ දැන් මේකේ පුතේ අර මූණේ හැඩය ගන්න එතකොට ඒවා හාරන්න ඕනේ, වැඩි කොටස් ඉවත් කරන්න ඕනේ නේද? ඒ පීලි වගේ පොඩි තැන් තියෙනවා බේරන්න ඕනේ. ඉතින් ඒවට විවිධ නියම් වර්ග භාවිත කරනවා. එහෙනම් ඔන්න වෙස් මුහුණු කර්මාන්තයට ඕනේ දේවල්. එතකොට අපි චුට්ටක් ඒ ගැන බලමු අපි කොයි වගේද වෙස් මුහුණු කර්මාන්තය කියලා. පුතේ දැන් එදා අපි ශ්‍රී ලංකාවේ පාරම්පරික කර්මාන්ත එදා 3ක් කතා කරා. ඒ 3ට සම්බන්ධව තමයි මම ප්‍රශ්න දුන්නේ. මොනවද ඒ කර්මාන්ත කියලා ඔයාලට ලියන්න කියලා. ඔයාලා දැන් 3ක් ලියන්න කිව්වේ අපි එදා කතා කරපු 3. ඔයාලා අනිත් ඒවාත් ලියලා තිබ්බ ගැටලුවක් නැහැ. නේද? එහෙම කමක් නැහැ. අපි බලමු මේ අද කතා කරපු වෙස් මුහුණු කර්මාන්තය ගැන මම චුට්ටක් පින්තූරයක් දැක් පෙන්නන්නම්. වෙස් මුහුණු පොඩක් නේ. සර් ඔව්. මේ මම දැන් ජොයින් උනේ මොකද්ද කරන්නේ?
ඒ පරිසරේ පාඩම කතා කරේ පුතා ගිය සතියේ අභ්‍යාසයට පිළිතුරු ලිව්වද? සර් මං ගිය සතියේ ක්ලාස් එකේ හිටියේ නෑ. නේද? හරි. පුතේ අපි පාරම්පරික කර්මාන්ත ගැන කතා කරන්නේ. එතකොට ඒ පාරම්පරික කර්මාන්ත යටතේ අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ මේ වෙස් මුහුණු කර්මාන්තය. එතකොට ඒක තමයි දැන් අපි කතා කරන්න පුතා. ඒක චුට්ටක් අපි බලමු. මොනවද ලියන්න එපා බලාගෙන ඉන්න. බලන්න ඔයාලගේ ස්ක්‍රීන් එක පේනවද කියලා දැන්. පේනවද පුතේ? ඔව් සර්. එවන් ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු කලාවට ඇති ඉතිහාස කතාවේ වෙස් මුහුණු සාදා තිබෙන්නේ බලි තොවිල් සඳහා අඹන ලද රූප සඳහාය. ක්‍රමයෙන් විකාශනය වූ වෙස් මුහුණු කලාව මෙරට රූකඩ කලාවත් සමග ඉදිරියට පැමිණ තිබේ. ලංකාවේ අම්බලන් ගොඩ වතුගෙදර ප්‍රදේශය මේ සඳහා ඉතා ප්‍රසිද්ධය. මේ බලන්න වෙස් මුහුණු සෑදීම සඳහා භාවිත කරන ලී වර්ග. ප්‍රධාන ලීය තමයි අපි දැන් කතා කරේ දිය කදුරු. කදුරු ලී කියන්නේ ඒක. දිය කදුරු ලී, රුක්කත්තන ලී, ගොඩ කදුරු ලී. ඒතකොට කදුරු ලී කියලා තමයි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ. ඉතින් තවදුරටත් කියනවා නම් මේ විදිහට වර්ග කරලා තියෙනවා. මෙම ලී වර්ග ඉතාමත් සුමට සැහැල්ලුයි. සැහැල්ලුයි කියන්නේ දැන් වෙස් මුහුණ නම් මූණේ දාගන්න ඕනේනේ. නේද? වෙස් මුහුණ මූණේ දාගන්න වෙන බර එකක් වුණොත් මූණේ දාගන්න බෑ. අපේ මූණට අමාරුයි. ඒ නිසා සැහැල්ලු දැව යොදා ගන්න ඒකයි පුතේ. පාරම්පරික කලාවක් ලෙස ප්‍රකට වෙස් මුහුණු කලාවේ එකම ලීයක සියලු අංග කපා අලංකාරව හිසේ පැලඳිය හැකි ලෙස සකසා ඇත. වර්තමානයේ එය බිත්ති සැරසිල්ලක් ලෙස වැඩිපුර භාවිත කරයි. ඉතින් දැන් මේ ඉස්සර මේවා ඔය විවිධ දැන් මේ කතා කරේ ශාන්ති කර්ම බාලිතොවිල් ඒ වගේ වල තමයි භාවිත කරලා තියෙන්නේ. ඉතින් මේ කලාත්මක නිර්මාණ අද වෙනකොට මිනිස්සු අර ලස්සනට ගෙදර ගහන්න භාවිත කරනවා. අද ඉතින් ඒවා අපිට දකින්න නැති නිසා. හරි? පෙන්නියා. වලින් ඒ බේරන පුතා ඒ විදිහට කොටස් කට නහය ඔක්කොම බේරන්න. පස්සේ වර්ණ ගන්නවා. මේ උපකරණ වර්ග දැන් ඒගොල්ලෝ ඉතින් අර අපි කිව්වේ විවිධ ශාන්ති කර්ම බලිතොවිල්ක දැන් මේ සූනියම් යකා. එතකොට ඒක නිකන් භයානක විදිහක්. නාගරාක්ෂ
මේක ගුරුළු රාක්ෂ මේක අර නෝට්ටු වලත් තියෙන ගුරුළු රාක්ෂ කියලා. එතකොට ඒ විදිහට තමයි පුතේ මේවා නිර්මාණය වුණේ. මේ මිනිස් මුහුණු මේ ඒවටත් ඉතින් මේ හේවා මුදලි එක එක අයගේ නම් භාවිත කරලා තියෙනවා. අනබෙර කරු ලෙන්චිනා ලෙන්චිනා කියන ජසහා ලෙන්චිනා කෝලම තියෙන්නේ නේද? එතකොට ඒවට භාවිත කරපු සන්නි මුහුණු ඒ කියන්නේ දැන් මේ ලෙඩ විවිධ ලෙඩ වලට මේ ශාන්ති කර්ම කරනකොට ගොළු සන්නිය අමුක්කු සන්නිය කොරසන්නිය ඔය ඒවා ඉතින් අපි ඉච්චර විස්තර අධ්‍යයනය කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ නිකන් මේ වගේ ඒවා තියෙනවා කියලා විතරක් දැනගන්න. ඒවා ඊට එහා ඕනේ නැහැ. එතකොට ගැමි සමාජයේ සිටි විවිධ චරිතවල දුර්වලතා උපහාසයට ලක් කිරීමේ අරමුණෙන් රඟ දැක් වූ ගැමි නාට්‍ය විශේෂයක් වන කෝලම් සඳහා ඒ චරිතවලට ගැළපෙනසේ වෙස් මුහුණු සාදාගෙන තියෙනවා. ඒතර කෝලම් නාට්‍ය සම්ප්‍රදායෙත් මේක භාවිත කරලා තියෙනවා කියලා කියන්නේ. පුරාවෘත්තයේ එන පරිදි කෝලම් නැටුම් ආරම්භ වී තිබෙන්නේ මහා සම්මත රජුගේ පිසවට වෙස් මුහුණු නැටුම් බලන්න ආසාවක් ඇති වුණේ. එය සංසිඳු වීමට ප්‍රථම රජුගේ හා බිසවගේ වෙස් මුහුණු සහිත රුවක් එතනට ගෙන්වයි. පසුව නාට්‍ය ආරම්භේ. අදටත් එය ජනයා අතර ප්‍රසිද්ධයි. ඒක තමයි පුතේ මේ වෙස් මුහුණු ගැන අපි කතා කරේ. ඔබ බලන්නකෝ මේ රූකඩ ශ්‍රී ලංකාවේ ගැමි නාට්‍ය කලාවක් ලෙස ඈත අතීතයේ සිට ප්‍රකට රූකඩ කලාව මෙරට සාම්ප්‍රදායික ජන කලා උරුමයන් අතර කැපී පෙනෙන කලාවක්. දැන් පුතේ රූකඩය නටවන්නේ උඩ තැනක ඉඳලා. දැන් රූකඩය නූල් වලින් තමයි ඒ කැරකෙන්නේ, අත් හොලවන්නේ, ඔක්කොම කරන්නේ නූලකින්. දැන් මේ උඩ ඉඳගෙන මේ මෙයා කරන්නේ ඒ බැලන්ස් කරන එක එහාට මෙහාට යන ඔක්කොම ඒක අතේ හුරුව තමයි තියෙන්න ඕනේ. නැත්තම් බෑ කරන්න. ඕන් ටිකක් බලන්නකෝ. එතකොට තේරෙයි. ප්‍රබල ගැමි සංවේදන මාධ්‍ය ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ රූකඩ යන්නෙන් අදහස් කෙරෙන්නේ ලී ආදියෙන් සැදූ මනුෂ්‍ය රූප ලෙසයි. ඒ වගේම රූ යන්නෙන් රූපයත්, කඩ යන්නෙන් අඩක් නැතිනම් භාගයක් යන අර්ථයද ගත් විට රූකඩ යන්නෙන් අදහස් වන්නේ රූපයෙන් භාගයක් ලෙසයි. ඉතිරි භාගය දැන් ඔය පේනව නේද? නූල් තමයි හොලවන්නේ. කලණයෙන් තමයි පුතේ පුද්ගලයා ඉදිරියට යන්නේ, පසුපසට යන්නේ, පැත්තට යන්නේ, අත සෙලවෙන්නේ, ඔළුව සෙලවෙන්නේ. උඩ ඉඳන් ඒ අතට, ඔළුවට, කකුලට ඇදලා තියෙන නූල් මගින්. ඒක බලන්නකො මේ උඩ ඉන්නේ ඒ රූකඩ ශිල්පීන් උඩ ඉඳගෙන තමයි මේක හසුරවන්නේ. මේක වේදිකාවේ තමයි රූකඩේ එහාට මෙහාට යන්නේ. මිනිස්සු අපි දැන් සාමාන්‍ය ඔඩියන්ස් එක අපි බලාගෙන ඉන්නවා. මේගොල්ලෝ උඩ ඉඳන් ඒ බලාගෙන ඉන්න අයට රූකඩේ මගින් මේ නාට්‍ය ඉදිරිපත් කරනවා. රූකඩ කලාව මූලික ජන කලාවක් ලෙස පැවතෙන බවට සැලකෙන්නේ ප්‍රාථමික යුගයේ සිට. ඊට වංශ කතා, ඉතිහාස කතා, වෙනත් සාහිත්‍ය ග්‍රන්ථ සාක්ෂි දරනවා. රූකඩ නාට්‍ය කලාවේ බලපෑමත් සමග මෙරටට දායාද වූ නාටකම් වලින් පසුව ප්‍රචලිත වූ බවයි විද්වත් මතය. සාම්ප්‍රදායික රූකඩ නාට්‍ය කලාව දකුණු ඉන්දියානු ලක්ෂණ සහිත ලාංකික අනන්‍යතාවන්ද දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික රූකඩ නාට්‍ය කලාව ප්‍රචලිතව පවතින්නේ අම්බලන්ගොඩ සහ බලපිටිය ප්‍රදේශවල. එකල මේ බලන්න අම්බලන්ගොඩ තමයි ප්‍රචලිතම. ඒතර බලපිටියක් තියෙනවා. ඒක හිටුව වගේ. ඒතර මේ දකුණු පළාතේ කියන එක මතක තියෙනවා. රූකඩ නාට්‍ය ඉදිරිපත් කළ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ කන්දෙකොඩ විසූ පොඩි සිරින්නාගුරුන් වහන්සේ. මෙයා තමයි රූකඩ කලාවේ පුරෝගාමී විදිහට සලකන්නේ. ඒතකොට මගේ තාත්තගේ සීයා
මෙතුමා තමයි 1922 දී රම්පතක්කමක් දීලා තින්නේ එතකොට බ්‍රිතාන්‍ය ආණ්ඩුව තමයි ලංකාවේ තිබිලා තින්නේ. ඉතින් ඒ රේස් කුමාරයා අප වෙලාවේ රූකඩ සංදර්ශනයක් ඉදපත් කළා. ඒ කාලේ හැටියට රම්පතක්කම රුපියල් 500ක්. ඊට පස්සේ තමයි රූකඩ කලාව ලංකාව පුරා පැතිරලා ගෙම්බුවා. ඔහු ජීවතුන් අතර නැත. ඔහුගෙන් පැවතගෙන එන පරම්පරාවට අයත් පවුල් කිහිපයක අය අදටත් එම ප්‍රදේශවල පාරම්පරික රූකඩ නාට්‍ය කලා රඟ දක්වනවා. මෙම පවුල්වලට සම්බන්ධ ඥාතීන් ශ්‍රී ලංකාවේ වෙනත් පළාත්වලටද විසිර යාමේ ප්‍රතිඵලයක් ලෙසයි වර්තමානයේදී කොළඹ, නුවර, ගම්පහ ආදී වෙනත් ප්‍රදේශවල රූකඩ නාට්‍ය කලාව විකාශනය වී ඇත්තේ. සාම්ප්‍රදායට අනුව දැවමය රූකඩ නිර්මාණය කිරීමේදී තෝරාගන්නේ කදුරු හෝ රුක්කත්තන ගසක්. මේක කපන්න කලින් මේකට අධිග්‍රහිතව යම්කිසි දෙවි දේවතාවුන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් ඒ දෙවි දේවතාවුන් වහන්සේට අපි බැගෑත්පත්ව ඉල්ලීමක් කරනවා, අන්ලව් කිරීමක් කරනවා අපේ බඩවියත රැක ගන්නට, යමක් කරගන්නට, කලා කටයුතු කරගන්නකොට මේ වෘක්ෂයට දීලා ඔබ වහන්සේ වෙනත් වෘක්ෂයකට වඩින්න කියලා. භාග්‍යවත් සම්්‍යක් සම්බුද්ධ මා එක් එක් චරිතවල ස්වභාවය තරාතිරම අනුවයි ඒ ශිල්පීන් විසින් අදාළ රූකඩය රඟ දක්වන්නේ. රූකඩ කලාවේ රූප නිර්මාණය, වෙස් කැන්වීම, ආලෝකකරණය, සංවාද, සංගීතය යෙදීම, වේදිකා සැරසිලි ආදී සියලුම අංශ රූකඩ ශිල්පීන්ම සිදු කිරීම විශේෂත්වයක්. සැමියාගේ නම කාලගුණ. ඔහුට තවත් නමක් කියනවද? නැත දේවයන් වහන්සේ. ඔබ දික්තලා සැමියා කාලගෝල. එහෙමයි. කාන්තාවිය තමා සිටි පැදිරියටම යන්න. ඔය උසාය එන්න ඉදිරියට එන්න. ඔබතුමා මේ නඩුව නිසියාකාර විසඳුවත් ඔබතුමාට මට බුදුබාම ලැබෙන්න ඕනේ හානුවනේ. කුඩා දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වාම ඉදිරි පරපුර වෙනුවෙන් රූකඩ හරි පුතේ. ඒතර ඕක තමයි රූකඩ කියන්නේ. දැන් ඔයාලට රූකඩ කියන්නේ මොනවද? වෙස්මුණු කලාව එක්කම තමයි රූකඩ කලාව බිහි වෙන්නේ. පුතාලට දැන් මේක පැහැදිලිද මේ මොකද්ද වෙස්මුණු කලාව? ඒකත් එක්ක රූකඩ බැඳිලා තියෙනවා. තේරුණාද? ඔව් සර්. මේ වර්තමානයේට ගෙනාපු රූකඩ. සෑහෙන වෙලාවක් සර් මෙතෙන්ට වෙලා කල්පනා කර ඉන්නවා. අද නිවාඩුද? අපේ නිවාඩු කැන්සල් කරලානේ තියෙන්නේ. ඇයි ඉතින් කල්පනා කර ඉන්නේ? මම කල්පනා කරේ සේතන් මාමා මගේ නෝන කොහෙද හංගලා යන්නේ කියලා. දැක්කනේ? ඒ වගේ ඒ විදිහ තමයි රංග දක්වන්නේ. අද පෙන්නවා සේතන් වටින ගත් කපලා පෙරලන යන් යාය බුල්ඩෝසර් කරන්න. අන්න හරි. ඇති නේද ඒ ගැන? හරි. අපි කතා කරේ පුතේ එතකොට ලංකාවේ ප්‍රචලිත වෙච්ච තවත් කර්මාන්තයක් රූකඩ කර්මාන්තය. හරි. දැන් අපිට කියන්න බලන්න ශ්‍රී ලංකාවේ රූකඩ සඳහා වඩාත් ප්‍රසිද්ධයක් උසුලන්නේ කොහෙද පුතේ? අම්බලන් ගොඩ. එතකොට අම්බලන් ගොඩ අයිති වෙන්නේ මොන පළාතටද? දකුණු පළාතට. අන්න දකුණු පළාතට අයිති ඈ. එතකොට ඊළඟට මං අහන්නම් මේ රූකඩ කලාව සාමාන්‍ය රූකඩ කලාව සඳහා යොදාගන්නේ මොන දැවද? වැඩිපුරම විශේෂයෙන් මොන දැවද යොදාගන්නේ? කදුරු
ගන්නවා. ඒක වැඩිපුර අහන්නේ ගොඩක් වෙලාවට කඳුළුලිය කියලා රුක්කත්තනත් භාවිත කරනවා කියලා අපි දැනගන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න ඒ ගැන පුතාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. තියනවාද? නෑනේ. හරි. ඊළඟට පුතේ අපි පන් කර්මාන්තය තවත් කර්මාන්තයක්. හරිද? දැන් ඔයාලා අර එදා ලීවනේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත කීපයක් ලියන්න කියලා. එතෙන්ට පුතේ දැන් ඔයාලා ලියලා තියෙන උත්තර වලට අමතරව ලාක්ෂා කර්මාන්තය කියලා ලියලා ඇති. ඇතුළත් කරන්න වෙස් මුහුණු කර්මාන්තය කියලා. ඒ ඔයාලා ලියපු උත්තරේටම ඇතුළත් කරන්න. වෙස් මුහුණු කර්මාන්තය. හරිද? ඊට පස්සේ ඔන්න බලන්න තව එකක් අපි අතුලත් කරනවා පන් පැදුරු කර්මාන්තය කියලා. පන් පැදුරු කර්මාන්තය. පන් පැදුරු කර්මාන්තය කියලා අතුලත් කරගන්න. පන් පැදුරු කර්මාන්තය. හරිද? ඒ ගැන අපි ටිකක් බලමු. මේ බලන්න පන් පැදුරු ගැන මේ ටික ඔන්න චුට්ටක් අහගන්න පුතේ. අතීතයේ මෙය කර්මාන්තයක් ලෙස කළේ පන් කපන්නන් විසිනි. එතකොට පුතා ඒ කියන්නේ පන් නෙලන අය, පන් කපන අය තමයි ඒගොල්ලෝ ඒවා අරන් ගිහිල්ලා වේලලා මේ කර්මාන්තය කරන්නේ. එතකොට ඒකෙන් පැදුරු නේද? වට්ටි එතකොට මුළු තැන්කට අවශ්‍ය වෙන ඔය හැඳි යාන කියලා තියෙනවා. ඒවා වගේ දේවල් හදනවා, නිර්මාණය කරනවා. හරිද? ඊට පස්සේ බලන්න රටා පැදුරු, අතුල්පත්, පෙට්ටි ආදිය දිවීමේ හැකියාව ස්ත්‍රියකගේ විශේෂ දක්ෂතාවයක් ලෙසද ඒ කාලේ සලකලා තියෙනවා. එතකොට මේ පුතේ මේවා කාන්තාවකගේ විශේෂ හැකියාවක් විදිහට සලකනවා. මොනවාද? මෙන්න මේවා හදන්න පුළුවන්කම. ඒ කියන්නේ පන් වියන්න පුළුවන්ද? කොහොමද? ඒවා ඒ හැකියාව එයාට තියෙන සුවිශේෂ හැකියාවක් නෑ. ඒ කාලේ කාන්තාවක් වුණාම ওই ටික පුළුවන් වෙන්නම ඕනේ. ඒක අම්මලා තාත්තලා කුඩා කාලේ ඒගොල්ලන්ට කියලා දෙනවා, පුරුදු කරලා දෙනවා. අම්මලා තමයි ඉතින්. තාත්තලා නෙමෙයි. හරි. එහෙනම් පුතා ඔන්න පන් කර්මාන්තය. අතෙන්ට ලියාගත්තද පුතේ පන් කර්මාන්තය කියලා? ලියවද? හොඳයි. ගෙපිල කියන්නේ අර ගොඩක් වෙලාවට දැන් අපි ඔයාලගේ ගෙදරක නම් අපි එළියේ අර මේ අගුව කොටස තියෙනවානේ. දැන් අගුව කියන්නේ දැන් වහලෙන් වතුර වැටෙනවානේ බිමට. ඒ බිමට වැටෙන සීමාවේ ඉඳන් පොඩි පේමන්ට් කොටසක් කියන්නේ පේමන්ට් එක කියලා කියන්නේ. අර පොඩි කොටසක් තියෙන ඒක ඉස්සර එතනත් පිලක් තියෙනවා. දැන් ගෙපිල කියනවා ඒකට. දැන් එතනත් ඉඳ ගන්නවා ඔය එළිය පහළේ ඉන්න වෙලාවට. හැබැයි එහෙම නෙමෙයි අර ගෙට ඇතුල් වෙන තැන සාලේ වගේ කොටසේ පොඩි උස් කරපු තැනක් තියෙනවා. දැන් ඔයාලා ඔය වැදි ගම්මානෙට ගිහින් තියෙනවා නම් දඹානේ ඒ ආදිවාසී ඒගොල්ලොන්ගේ ඔන්න දාලා තියෙනවා ගේ ඇතුල් වෙනකොට ඉඳ ගන්න තැන. ඒක තමයි ඔතන කියන්නේ. ඒකට දාන එක. අර එළියේ නමුත් පුතේ ඒ ගෙපිල කියන එක ගොඩක් වෙලාට අර එළියේ තියෙන එකටත් කියනවා. එතන එළියට නම් අපි ඕක දාන්නේ නැහැ. තේරුණාද පුතේ? පැහැදිලිද? හරි. එතකොට නම් මේ පන් පැදුරු කර්මාන්තයේදී මේවා භාවිත කරපු අවස්ථා තමයි කියන්නේ. එකක් තමයි ওই වී වේල ගන්න පන් පැදුර භාවිත කරලා තියෙනවා. එතකොට තව තමයි ගෙදර නිදා ගන්න භාවිත කරලා තියෙනවා. එතකොට ඔය ඉඳ ගන්න දැන් අර පිලට දාලා තියෙනවා. ගෙදර තියෙන පිල කොටසට දාලා තියෙනවා. මෙහෙම පැදුර භාවිත කරලා තියෙනවා.
මෙම පැදුරු සුරක්ෂිතව තබා ගැනීමට පැදුරුවාන භාවිත වෙනවා. ඒතර අපි දැනගන්න ඕන වචනයක් පැදුරුවාන. පැදුරු දාලා තියෙන ආනට එකට කියන්නේ පැදුරුවාන කියලා. දැන් හැඳි එල්ලන එකට ඒකත් පන් වලින් හදනවා. ඒකට කියන්නේ හැඳියාන කියලා. පැදුරුවාන හැඳියාන. බලන්න ගෙදර දිවිච්ච දේවල් නේද? පැදුරුවාන කියනවා එකකට. අනිත් එකට හැඳියාන කියන ඔන්න ඔය විදිහට පුතේ මේ කර්මාන්තේ විවිධ වචන තියෙනවා. ඉතින් ඒවා චුට්ටක් මතක තියාගන්න. මේවා අපි ලියන්නේ නැහැ. මතක තියාගමු නේද? හරි. දැන් පුතා ලියන්න උඩින් ප්‍රශ්නයක් විදිහට මම දෙන්නම්. උඩ දීලා තියෙන්නේ පුතේ පිළිතුරු ලියන්න කියලාද බලන්න ගිය සතියේ අභ්‍යාසයේ දීලා තියෙන්නේ. බලන්න උඩින් තියනවාද පිළිතුරු ලියන්න කියලා? ඔව් සර්. දැන් පහලින් ලියන්න. ශ්‍රී ලංකාවේ සර් පිළිතුරු ලියන්න කියලා ලියන්න ඕනේද? පුතේ ඕනේ අර එදා ලියලා තියෙනවනේ මං ඊට යටින් දෙන්නේ. එතකොට ආයෙ ලියන්න ඕනේ ශ්‍රී ලංකාවේ හරිද? ලියවල පුතේ ශ්‍රී ලංකාවේ කියලා? ඔව් සර්. ඔව් සර්. ලාක්ෂා කර්මාන්තය ශ්‍රී ලංකාවේ ලාක්ෂා කර්මාන්තය සර් ලාක්ෂාද? ඔව් එදා ඉගෙන ගත්තේ ලාක්ෂා කියලා. නිතින් ලාක්ෂා ශ්‍රී ලංකාවේ ලාක්ෂා කර්මාන්තය සඳහා ශ්‍රී ලංකාවේ ලාක්ෂා කර්මාන්තය සඳහා මොකද්ද සර් කර්මාන්තය? ශ්‍රී ලංකාවේ ලාක්ෂා කර්මාන්තය පැතිර පැවති ප්‍රදේශ කිහිපයක් ලියන්න. පැතිර පැවති ප්‍රදේශ කිහිපයක් ලියන්න. මේක අපි මෙහෙම ලියමු. මාතලේ ඔයාලා උත්තරෙත් ඇතුළත් කරන්න නැත්නම් අමතක වෙයි අය. මාතලේ කියලා තිබ්බහම ඇති. බලන්ගොඩ පැතිර පැවති පුතේ ප්‍රශ්නේ කියන්නේ ඉතුරු ටික කවුරු හරි? පැතිර පැවති ප්‍රදේශ කිහිපයක් ලියන්න. ඒකට උත්තරේ ලියන්න මාතලේ ඊට පස්සේ බලන්ගොඩ මෙන්න මේක ලියන්න අඟුල් මඩුව හරිනේ උත්තර ලියාගත්තද පුතේ? දැන් මං සටහනක් විදිහට නෙවෙයි දෙන්නේ මේ වැදගත් කරුණු පොඩි ප්‍රශ්නකින් දෙනවා. ඉතින් හැබැයි මේවා ඔක්කොම ලියන්න බෑනේ කොහොමද? ඒ නිසා
ලිව්වද පුතේ? ලිව්වද? හා right. ඊළඟ ප්‍රශ්නය ලාක්ෂාවලින් හැඩගැන්වූ ලාක්ෂාවලින් ඊළඟ ප්‍රශ්නේ පුතේ ලාක්ෂාවලින් හැඩගැන්වූ භාණ්ඩ කිහිපයක් ලියන්න. ලාක්ෂාවලින් හැඩගැන්වූ භාණ්ඩ කිහිපයක් ලියන්න. එතකොට මේ තියෙන පුතේ අපි කීපයක් දාලා ආභරණ පෙට්ටි මංජුසාව කියන්නේත් පෙට්ටියක් වගේ තමයි ඒක. යම් වටිනා දේවල් දාලා තියාගන්න අතීතේ පාවිච්චි කරපු පොඩි පෙට්ටිය වගේ එකක්. ඒක රවුම් හැඩයක් වගේ වෙන්නත් පුළුවන්. ඒකට කියනවා මංජුසාව කියලා. සැරයටි කියන්නේ බස්තම අපි හැරමිටි කියන්නේ. සේසතේ මිට මංගී සති පෙන්වුවා. උඩැක්කි කඳන් ඒවත් පෙන්වුවා. පුස්කොළ පොත් කම්බ පුස්කොළ පොතේ කම්බ කියලා කියන්නේ පුස්කොළ පොතේ අර උඩ කොටස මුලින්ම තියෙන කොටස. ඒක ලස්සනට කැටයම් කරලා තියෙනවා. හරි? මෙන්න මේ නිර්මාණ මේ වගේ දේවල් තමයි පුතේ හදන්නේ කියලා මතක් වෙන්න ඔය චුට්ට ඇතුළත් කරන්න දෙන්න. දිලිත තේරුණාද මේ අද ඔය කතා කරපු ටික? දිලිත තේරුණා සර්. ජනනී තේරුණා සර්. නෙත්මික නෙත්මින තේරුණා සර්. තේරුණා සර්. සිතුම්සා තේරුණා සර්. විදුන් තේරුණා සර්. චතුමි තේරුණා සර්. බුත්තින්‍යා තේරුණා හා අද සිතුමි නෑනේ නේද? හරි. එතකොට පුතා දැන් ඔන්න මේ ටික මේවා මේ උදාහරණ කීපයක් මෙන්න මේ වගේවා මේ වගේ කලා කියන එකයි අපි කිව්වේ. හරි. දැන් අපි යන් ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ ප්‍රශ්නාංක දාන්න පුතේ. ශ්‍රී ලංකාවේ වෙස්මුහුණු කර්මාන්තය මොකද්ද ප්‍රශ්නේ? ඊළඟ එක ශ්‍රී ලංකාවේ වෙස්මුහුණු කර්මාන්තය සඳහා වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ කොහේද? ශ්‍රී ලංකාවේ වෙස්මුහුණු කර්මාන්තය සඳහා වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ කොහේද? එතකොට උත්තරේ පුතේ අම්බලන්ගොඩ. මේ තියෙන මම පාට කරලා තිනවා කළු පාටක් උනේ බං. අම්බලන්ගොඩ.
දකුණු පළාත කියලා ලියන්න අවශ්‍ය නැහැ. ඉතින් ඕනේ නම් ලියන්න පුළුවන් දකුණු පළාතේ අම්බලන්ගොඩ කියලා. හරි. ඊළඟ ප්‍රශ්නය වෙස් මුහුණු නිර්මාණය සඳහා යොදා ගනු ලබන නැත්නම් වෙස් මුහුණු නිර්මාණය සඳහා යොදා ගන්නා දැව වර්ග මොනවාද? දැව වර්ග මොනවාද? වෙස් මුහුණු කියන තැන ඉඳන් කියන්නකෝ සර්. වෙස් මුහුණු සඳහා නේද කියපු තේම වෙස් මුහුණු සඳහා යොදා ගනු ලබන දැව වර්ග මොනවාද? නෑ සර් වෙස් මුහුණු නිර්මාණය සඳහා. වෙස් මුහුණු නිර්මාණය සඳහා යොදා ගනු ලබන දැව වර්ග මොනවාද? දැන් අපි කතා කරා දැව වර්ග දෙකක් ඔතන කීපයක් කතා කරා ප්‍රධාන දෙකක් කියෙව්වා. මොකක්ද ඒ කදුරුයි අය මොකද්ද? රුක්කත්තනයි. කදුරු කොමාවක් රුක්කත්තන දැව කියලා ලියන්න. කදුරු කොමාවක් රුක්කත්තන දැව. කදුරු කොමාවක් දාන රුක්කත්තන දැව. හරිද? ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ. හරිද පුතේ ලියලා ඉවරද? හරි සර්. ලියලා ඉවරයි සර්. right. ඊළඟ ප්‍රශ්නේ ඔබ කැමති වෙස් මුහුණක රූපයක් අඳින්න. ලස්සන වෙස් මුහුණක් අඳින්න. අපි ඉස්කෝලේ නම් වෙස් මුහුණ අලවන්න කියලා ලස්සනට ඉතින් එහෙම කරනවා. ඉතින් දැන් අපිට එහෙම ගොඩ කාලේ නෑනේ. ඒ නිසා ඔයාලා පස්සේ වෙලාවක වෙස් මුහුණක් අඳින්න ඕක නේ. ඔබ කැමති වෙස් මුහුණක රූපයක් අඳින්න. ඔබ කැමති වෙස් මුහුණක රූපයක් අඳින්න. පංශාකය මේවා තමයි ගලවලා ගන්නේ. එලපු පාන් පුතා මේ විදිහට වේල ගන්න. මේ වේලපු. වර්ණ ගන්නනවා ඔය විදිහට සායම් මිශ්‍ර කරලා. ඉරසඳ පාන ඊ සඳ ළඟ පැදුරු ආශ්‍රිත නිර්මාණ කීපයක් ලියන්න කියලා කිව්වා. ඒකට රටා පැදුරු, අතුල්පත්, පෙට්ටි, හැඳියාන ඒ වගේ ගන්න පුළුවන් කියවනේ අපි. ඊළඟ ප්‍රශ්නය ඒ වලගේ අංක දාගන්න. පැදුරු ආන යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? පැදුරු ආන
යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? සර් කියන්නකෝ. පැදුරු ආන යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? සර් ආන කියද්දී මූර්තජනද දන්තජනද මෙතන පුතේ පැදුරු ආන කියන එකට දන්තජන පාවිච්චි කරන්න. පැදුරු ආන. එතන අර ගෞරවාර්ථ ප්‍රත්‍ය විදිහට භාවිත කරන එක නෙමෙයි මෙතන තියෙන්නේ. පියාන, පියානෝ කියන අදහස නෙමෙයි. පැදුරු ආන. ඒක ප්‍රත්‍යක් ඒ ආන මූර්ධජනයන දාන එක. දැන් මෙතන කියන්නේ යම් උපකරණයක්. පැදුරු ආන යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද වගේ ප්‍රශ්න දුන්නේ නේද? ඒතර පැදුරු ආන කියන්නේ පුතේ මේ පැදුරු තියාගන්න හදපු මේ දේ. පැදුරු උඩ තමයි ඔක එල්ල ගන්නෙ. ඒකට කියනවා පැදුරු ආන කියලා. හරිද? ඒතර කොහොමද උත්තරේ ලියන්නේ? පැදුරු සුරක්ෂිතව තබා ගැනීමට භාවිත කළ දෙයකි. ඒක ලියන්න. පැදුරු සුරක්ෂිතව තබා ගැනීමට පැදුරු සුරක්ෂිතව තබා ගැනීමට පැදුරු සුරක්ෂිතව තබා ගැනීමට භාවිත කළ දෙයකි. ඒක පුතේ මේ වහලේ තමයි එල්ලගන්නේ. ගෙදර ගේ ඇතුලේ වහලේ. උඩ එල්ලලා තියෙනවා. සර් ඒක හනසුවාන වගේ නේද? අන්න හරි. ඔව් ඔයාලා ගෙවල් වල හනසු දාන්න තියෙන ඒ වගේ තමයි. එහෙම එකක් තියෙනවද කියලා බැලුවේ. පෙන්නන්න. නෑ වගේනේ. ශ්‍රී ලංකාවේ ලෝකුරුම කියලා ලියවද පුතේ? ලිව්වා සර්. හරි. එතකොට අපි බලමු මොනවද අපේ රටේ ලෝක උරුම කියලා. දැන් ඔන්න බලන්න. පුතා ওই ඡේදේ ওই නිල් පාට අකුරින් තියෙන කොටස කියව ගන්න බලන්න. දැන් පේනවනේ. හරි. බලන්න. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය එකට කියන අපි යුනෙස්කෝව කියලා මගින් 1982 වසරේ ශ්‍රී ලංකාවේ සුවිශේෂ ස්ථාන 8ක් ලෝක උරුමයන් ලෙස නම් කර තිබේ. right? අනුරාධපුර පැරණි නගරය, සීගිරිය, සිංහරාජ වැසි වනාන්තරය, මහනුවර පැරණි නගරය, ගාල්ල ඕලන්ද බලකොටුව හා පැරණි නගරය, පොළොන්නරුව පැරණි නගරය, රංගිරි දඹුල්ල රජමහා විහාරය, ශ්‍රී ලංකාවේ මධ්‍යම උස් බිම්. හරි? එතකොට පුතේ අපි මේ ටික ඇතුළත් කරගන්න ඕනේ. පුතාලා ලියන්න මෙහෙම. කොහමද? ඔය මාතෘකාව ලියවා දැන්. එතකොට පුතා මේ ඔය යුනෙස්කෝ කතාව ඔයාලට ලියන්න ඕනේ නැහැ. ඉතින් ඒක විස්තර තියෙන හින්දා මතක තියාගන්න ඔයාලා මේ යුනෙස්කෝව තමයි සාමාන්‍යයෙන් මේ ලෝක උරුමයන් නම් කරන්නේ. කවුද ලෝක උරුමයන් නම් කරන්නේ පුතේ මොන සංවිධානයේද? යුනෙස්කෝ සංවිධානය. හරිද? එතකොට මේ ශ්‍රී ලංකාවේ 1982 වසරේ තමයි ශ්‍රී ලංකාවේ මේ ස්ථාන 8ක් මේ විදිහට ලෝක උරුම විදිහට නම් කරලා තියෙනවා. හරි. අපි ඔය ටික පුතේ ලියමු. අනුරාධපුර පැරණි නගරය, සීගිරිය, සිංහරාජ වැසි වනාන්තරය, මහනුවර පැරණි නගරය, ගාල්ල, ඒ ගාල්ලේ තමයි ඕලන්ද බලකොටුව හා පැරණි නගරය කියන්නේ. පොළොන්නරුව පැරණි නගරය, රංගිරි දඹුල්ල රජමහා විහාරය, ශ්‍රී ලංකාවේ මධ්‍යම උස් බිම්.
හරි. ඔය ටික ලියන්න පහළට. විදුන් ඉවරයි සර්. සර් චතුමි ලියලා ඉවරයි. පුතේ ඉවරද? ඔව් සර් ලියලා ඉවරයි. හරි. පුතේ එහෙනම් විනාඩි 5ක ඉන්ටර්වල් එක ගන්න 1:15යි 1:20ට නැවත වාඩි වෙන්න.
ගණිතය පාඩමට සූදානම් වෙලා ඈ